තෙරුවන් සරණයි. අපිට පේන ඇහෙන දැනෙන හැමදේම සිතට මැවෙන මායාවක් පමණයි. අපි හිතන දේ බාහිර නෑ. බාහිර තියෙනවා කිව්වත් වැරදි, නෑ කිව්වත් වැරදි. හේතු නිසා හටගෙන හේතු නැතිවීම නැති වෙනකොට නැති වෙනවා. සිතන දේත් මායාවක්, පේන දේත් මායාවක්. හිතන දේ පේන්නේ, හිතන දේ සත්‍ය නොවේ. ලස්සන කියලා දෙයක් බාහිර නෑ. බාහිර දෙයක් නැත්තම් බාහිර කොහෙන්ද ලස්සන කැත. ලස්සන තියෙන්නේ කොහේද? ලස්සන සිතෙත් නෑ. සිතුවිලි වල ලස්සන කැත කොහෙන්ද? ලස්සන කියන්නේ මොකද්ද? මල කියන සිතුවිල්ල ඇහැට පේන්නේ කොහොමද? ඇහැට පේන්නේ වර්ණයක්. ඇහැට පේන වර්ණයක් විතරයි. ලස්සන කැත කියලා දෙයක් ඒ වර්ණය කියන්නේ. ඇත්තටම වර්ණයක් තියනවද? ඇත්තටම වර්ණයක් කියන්නේ කුමක්ද? අපි කතා කරන්නේ භාෂාවක්. අපි කියනවා වර්ණය කියන්නේ පාට. අපි කියනවා මේක රතු පාට, නිල් පාට, කහ පාට. අපි මේ කතා කරන රතු පාට කියලා කිව්වේ කවුද? අපි දන්නවා ඉංග්‍රීසි භාෂාවෙන් රෙඩ් කියනවා. එයාලා කියන්නේ රෙඩ්, ග්‍රීන්, බ්ලූ, yellow. ඒ භාෂාව වෙනස්, ශබ්ද වෙනස්. ඒ හැඩතලයට ඒ ශබ්ද එකතු වෙන විදිය අනුව භාෂාවන් කියනවා. හැබැයි හැඩතලයක් කොහෙද තියෙන්නේ? මේ ශබ්දයක් කොහෙද තියෙන්නේ? මේ දෙක කොහෙද එකතු වෙන්නේ? අන්න පුංචි ළමෙක් මේ ලෝකේ ඉපදෙනකොට ඇත්තට මේ පාට දන්නේ නැහනේ. ඒකෙන් ඒ දරුවට පාට පේන්නේ නැහැ කියන්න පුළුවන්ද? ඇත්තටම මෙතන වෙන්නේ මොකද්ද? මේ ලෝකේ ඉපදෙනකොට මේ සම්මුති කිසි කෙනෙක් ගාව නැහැ. ඒ දරුවා ඉපදුනේ ලංකාවේද? ඉන්දියාවේද? චීනේද? ඇමරිකාවේද? ඒ දරුවාගේ ඒ ඉපදෙන භූමියේ කතා කරන භාෂාව තමයි ඒ ශබ්ද උච්චාරණය. ඒ හැඩතලේ එනකොට ඒකට ශබ්දයක් බාහිරින් කවුරු හරි එකතු කරනවා. හැඩතලේ එනකොටම මේ පුතේ අම්මා. එතකොට අම්මා කියලා මේක නිතර මේ හැඩතලේ එනකොට කියනවා. අන්තිම මේ පුංචි දරුවාගේ ඒ හැඩතලේ එනකොට ශබ්දයක් එකතු වෙනවා. අම්මා කියන එක. මැවෙනවා. මේ දරුවා මාමා ගාලා ඒ ශබ්ද පිට කරන්න උත්සාහ කරනවා. ඇත්තට මේක ස්වභාවික සිද්ධියක්. හැඩතලයට ශබ්දයක් පිට වෙන එක. එකතු වෙන එක. සමුප්පන්න වෙනවා. පටිච්ච සමුප්පාද. එහෙම නැත්නම් ගැට ගැහෙනවා කිව්වොත් හරි. ගෙදර හදන බලු පැටිය නොපෙනෙන මාහිමේ. සමහරට ඒ බලු පැටියට කෑම බෙදනවා. පිඟාන හෙල්ලෙන සද්ද එනවා. ටාන් ගාලා. අර නොපෙනෙන මායිමේ තවත් තැනක ඉන්න බලු පැටියෙක් නැට්ට වනාගෙන කෑ ගහනවා. එයාගේ සංඥාව එයාට දැන් කෑම සංඥාවක්. ඇහුනේ බෙලි කඩක්. දිවට උරන්නේ කියලා කෑම සංඥාවක්. මේ රූපේ මැවෙනවා එයාට සද්ද එනකොට.
ඔබ බලන්න ඔබට කෝල් එකක් එනවා දුරකථනයක් එනවා. ඈත පළාතකින්. මේ දුරකථනයෙන් කියන දෙයට ඔබට රූපම වෙනවා. දුරකථනයෙන් ඔබට කපුටෙක් කිව්වම ඔබට කපුටෙක්ම වෙනවා. හැබැයි ඒ ශබ්දයටයි එන්නේ. ඒ ශබ්දය ඔබට කොතනින්ද ආවේ? ඔබගේ කර්ණ සංකේය කොතනින්ද එළවුනේ? ඒ අනුවම රූපේ ඔබට මේ මුල් අවස්ථාවේ සිට පුංචි දරුවගේ කාලේ ඉඳලා මේ වෙනකම්ම මේ හැඩතල එනකොට ඒ ශබ්ද ආපු එකයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒවා ගැට ගැහිලා සමුප්පන්න වෙලා. මෙන්න මේ නිසා තමයි භාෂාව සද්දෙට නාම රූපෙට නාම ගැට ගැහෙනවා. මේ දෙක ගැට ගැහුණොත් විඥානෙ සිතක් උපදිනවා. බල්ලෙක්, ආයේ අම්මා, ආයේ රතු පාට. ඇත්තටම මේ මායාවක් නෙමේද? අපි මේ කතා කරන හිතන දේවල් සේරම අපි බාහිර බලන අපිට පේන හැමදේම ඒ සම්මුති. සම්මුති කියන්නේ බාහිර තියෙන දෙයක් නෙමෙයි. අපි විසින්ම හදාගත්ත සම්මුති. ඒව කොහෙන්ද බාහිර? බාහිර කොහෙන්ද පොත් කියලා දෙයක්, පුටු කියලා දෙයක්, මේස කියලා දෙයක් එහෙම තියනවද? ඒක හුදෙක් හතරමහා භූත මට්ටමින් කියන්නත් බෑ. ඒවා අපේ සිතේ සකස් වෙන දේවල් නම් කොහෙන්ද බාහිර? බාහිර එහෙම දේවල් අපිට හම්බෙන්නේ නැහැ. අතට අහුවෙන්නේ තද ගතියක්. ඇසට අහුවෙන්නේ වර්ණයක් කියන්න පුළුවන්. නාසයට ගඳක් සුවඳක්, දිවට රසක්. දිව ගාලා බැලුවොත් රසක් දැනේ. ඉබල බැලුවොත් සුවඳක් දැනේ. කයට දැනෙන්නේ පහස, උණුසුම සීතලක් දැනේ. මේ ඔක්කොම එකතු වෙලා අපිට තියෙනවාද දෙයක් හම්බ වෙලා බාහිරින්. බාහිරින් දෙයක් හම්බුනොත් එක්ක ඒ දෙයට ඇලෙනවා. එක්ක ඒ දෙයට ගැටෙනවා. බාහිර දෙයට ඔබ එක්කෝ සිතේ මනාපයක් එනවා, එක්කෝ අමනාපයක් එනවා. ඇලීම, ගැටීම, ලෝභය, ද්වේෂය. මේ බාහිර දෙයක් හමු වීම නොදැනුවත්කම නිසා, අවිද්‍යාව, මෝහය. මේක හොඳින් දකින්න ඕනි. මෙතන කෙනෙක් පුජ්‍යලයක් කොහොමත් නැහැ. මේ ශරීරයේ පොළොවට පස්වීම මරණයක් කියන්නේ කොහොමද? ඒකත් මේ සම්මුතියේ එක් සම්මුති නාමයක් පමණයි. එහෙම දෙයක් මේ ලෝකේ නැහැ. අපි විසින් සම්මුතිය තුළ මරණයක් හදාගෙන. නමුත් මේ ගහ පොළොවට පස් වෙන එක ගහට ආත්මයක් පනවන්නේ ආත්මයක් නැතුණා කියන්නේ. ගහට හිතන්න බෑ කියලා හිතනවා. අපේ කකුලද කියන්නේ මේ මමයි කියලා. කකුල කතා කරන්න පුළුවන්ද? කකුලට ආත්මයක් තියනවද? කකුල කොහොමද මරුණ වෙන්නේ? අතටත් එහෙමයි. කයටත් එහෙමයි. මුළු කයම එහෙමයි. කය පොළොවට පස්වීම මරණයක් නම් මේ ගසත් පොළොවට පස්වීම මරණයක් වෙන්න ඕනනේ. නමුත් අපි ගහ පොළොවට වීම ආත්මීයව ගන්නෙ නෑ මරණයක් විදියට. නමුත් මේ කය පොළොවට පස්වීම කොහොමද ආත්මයක් වුනේ? මරණයක් වුනේ. අපේ සිතුවිල්ල මරණය කියන්නේ ආත්මේ අහිමි වීම. නමුත් ඒක මායාවක්. මේ හිතන දේත් මායාවක්. ගස පොළොවට පස්වීම සමානයි මේ කය පොළොවට පස්වීම. අපේ කකුලට හිතන්න පුළුවන්ද? අතට හිතන්න පුළුවන්ද? කයට හිතන්න පුළුවන්ද? නෑ. සිත නැතිවීම මරණයක්ද? මේ සිත ගැනද කතා කරන්නේ? නමුත් මේ සිතත් පවතින්නේ නෑ. සිතත් මායාව. සිතප නැති කය දර දඩක් වගේ. මරුණාම කෙනෙක් දානවා අවන් එකට. ඒ කෙනාගේ දේහය අළු වෙලා යනවා. දුමක් වගේ නැති වෙලා යනවා. මේ තිබිච්ච දෙයක්වත් හොයාගන්න හම්බෙන්නේ නැහැ. නමුත් අපි කියනවා ඒ කෙනා මරණ කියලා. අපි කියන ඒ කෙනා මරලා ආයෙ උපදිනවා කියලා. අපි කියනවා එයා සමහරට දිව්‍ය ලෝක වෙන්නේ නැති. සමහරට අපි කියනවා එයා සතර අපාය වෙන්නේ නැති. මේ අපි කියන්නේ.
මේවා දෘෂ්ටි. අපේ හිතේ තියෙන තදින් කායද? අපි මරණම පෙදෙනවා. මෙහෙම දිව්‍ය ලෝකයක් තියෙනවා. මෙහෙම සතර අපායක් තියෙනවා. මේවා මිනිස්සු අදාගත්ත සම්මුති මිසක් ඔබ ළඟ සමහර විට ඔබගේ ගෙදර සුනකයා බල්ලා ඇති. ඒ බල්ලාගේ ලෝකේ තිරියන් ලෝකෙද? ඒක තියෙන්නේ මෙතනද? එතකොට ඒ තිරියන් ලෝකෙද මනුස්සයෙක් තින්නේ? නෑ එහෙනම් මේක මනුස්ස ලෝකෙද? ඔබ ඉන්න තැන බල්ලා ඉන්නා නම් තිරියන් ලෝකෙත් මෙතනමයි මනුස්ස ලෝකෙත් මෙතනමයි. මේ අපි හිතින් හදාගෙන මේක මනුස්ස ලෝකය කියලා. අපි හිතින්ම කියනවා ඒක තිරියන් ලෝකය කියලා. හැබැයි ඒකත් මෙතනමයි. ඔක්කොම එක ලෝකෙද? අපි හිතින් මාගෙන ඉන්න දිව්‍ය ලෝකෙත් මේ වගේද? ඒකත් මවාගත් එකක්. ඇයි අපිට මනුස්ස ලෝකේ අල්ලන්න පුළුවන්ද? ඇයි අපිට තිරියන් ලෝකේ අල්ලන්න පුළුවන්ද? අපිට දිව්‍ය ලෝකේ අල්ලන්න පුළුවන්ද? සතර අපාය අල්ලන්න පුළුවන්ද? මේවා දෘෂ්ටි. සම්මුති. ප්‍රඥප්ති. අපිට බාහිර තියෙන්නේ කුමක්ද? ඒ තදගතිය කියනවාද? තදගතියක් කියනවා නෑ. ඒ වර්ණය කියනද වර්ණයක් කියලා නෑ. ඇත්තට මේ කතාවේ අපිට කිසිම දෙයක් භෞතිකව අපිට හම්බෙන්නේ නෑ. අපේ සිතට දැනෙන්නේ විඥාණයට හැමදේම දැනෙන්නේ. තදගතිය කියලා කියන්නේ අපේ හිතමයි. තදගතිය තියෙන පොළවේද? ඔබ ඇවිදිනකොට බලන්න මේ තදගතිය ඉන්නේ කොහෙන්ද කියලා. ඒ කියන්නේ පොළවෙන්ද? ඔය දැනෙන්නේ පොළවේ තියෙන තදගතියද කකුලේ තියෙන තදගතියද? කෙනෙකුට කියයි නෑ මේ පොළවේ නෙමෙයි මේ කකුලේ තමයි තදගතිය තියෙන්නේ කියලා. තව කෙනෙක් කියයි නෑ මේ පොළවත් තදයි මේ පොළවේ තමයි තදගතිය තියෙන්නේ කියලා. අතන ඇවිදිනකොට දැනෙනවත් තදගතියක්. ඒක පොළවේ එකක්ද කකුලේ එකක්ද? ඒක පොළොවට අයිතිත් නෑ කකුලට අයිතිත් නෑ. දැනීමක් පමණයි. දිත්තේ දිත්තමත්තන් කියෝ වගේ දැකීමක් පමණයි. මේකයි මායාව. මේ තදගතිය කියන්නේ සිත. හැබැයි ඒක කොතනටවත් පනවන්න බෑ. බාහිර පොළොවට පනවන්නත් බෑ. මේ කයත් බාහිරම තමයි. ඒක දැනෙන්නේ සිතට. ඒක දෘෂ්ටියක හිර වෙලා ඉන්න අපේ මේ සමාජයේ මේ සත්‍ය ධර්මයේ ස්පර්ශ කරන්න කොයිතරම් අපහසුයෙන්ද කටට එන. ඇත්තටම ඔබ ධර්මයේ සහ ගන්න ඕනේ. සත්‍ය සොයන්න ඕනේ. සත්‍ය කිසිවක් නැති තැනයි තියෙන්නේ. හැම දෙයක්ම දෘෂ්ටියක්මයි. සිත අවබෝධ කරගත්තොත් සිතේ සත්‍ය දැක්කොත් මේ සිත ප්‍රතිබිම්බයක්. ගසත් ආලෝකයක් ගසස් නිසා වැටෙන හේව නැල්ල පොළොවක් තිබ්බොත් පොළොව මට පතිත වෙනවා. ඒ ගසත් ආලෝකයක් නිසා හටගත්තු සෙවණැල්ල වගේ ප්‍රතිබිම්බයක් තමයි අපේ සිතේ හටගන්නේ. කණ්ණාඩියට වැටලා තියෙන ප්‍රතිබිම්බය වගේ. කණ්ණාඩියේ ඉන්නවද කපුටෝ? කණ්ණාඩියේ ඉන්නවද ඔය කියන දේවල් කණ්ණාඩියේ තියෙනවද? කණ්ණාඩිය කොහෙන්ද ගස්? කණ්ණාඩියේ නික හුදෙක් ඡායාවක් පමණයි. මෙන්න මේ වගේ ඡායාවක් තමයි අපේ ප්‍රසාද වලට ප්‍රසාදවත් වෙනවා කියන්නේ. මේ බිම්බේ මේ ප්‍රතිබිම්බේ තමා විසින් ඇදුවෙත් නැහැ. තව කෙනෙක් ඇදුවෙත් නැහැ. නයිදන් අත්ත කතම් බිම්බන් නයිදන් පරකතං අගං. හේතු නිසා හටගත්තා. හේතු නැතිවට නැතිලා යනවා. මෙන්න මේ අපි ඇසුරු කරන ප්‍රතිබිම්බේ තදංග පස්සපච්චය. මනස ඇසුරු කරන්නේ ස්පර්ශයෙන්. මනස සකස් වෙන්නේ. පෙරදහම අනුව අපිට මෙහෙම පෙන්වුවාට නමුත් මේක අපි ගල්පන්න ඕන ප්‍රායෝගිකව අපේ ජීවිතේ සියල්ලම සබදාම් වගේ මේ අල්ලගන්න ඇලෙන්න උපාදාන වෙන්න කිසිවක්ම නැහැ. සත්‍ය දකින්න කෙනාට කිසිවක් හම්බ වෙන්නේ නැහැ. සිතවත් හම්බ වෙන්නේ නැහැ.
ඔහු දකිනවා සත්‍යම. සත්‍ය නම් කුමක්ද? සත්‍ය සමහර විට තිත්තයි. නමුත් ඒ තිත්ත තමයි ඔබගේ අසනීප සුව කරන්නේ. බෙහෙත. සත්‍යමයි. අපි හදාගෙන ඉන්න සිතුවිලි වල කිසිවක්ම නැහැ. බාහිරත් අපි හිතන දේ මිසා බාහිර දෙයක් නැහැ. සිතන දේවල් සිතුවිලි බාහිරට අයිතිත් නැහැ. මේ රූපේ ඔබ ඔය කතා කරන නම තියෙන කෙනා ඉන්නවද? මේ ශරීර කූඩුවේ දේ කෙනා ඉන්නේ. රූපං අත්තතෝ සමනුප්පස්සති රූපවත්තං වාත්තතෝ සමනුප්පස්සති රූපස්මින් වාත්තාන සමනු අත නීවා රූපං සමනුප්පස්සති රූපේ මාත්මය කරගෙන ආත්මෙම රූපේ කරගෙන රූපේ තුල තියෙනවා කියලා හිතාගෙන ආත්මය තුල රූපේ තියෙනවා කියලා හිතාගෙන. ඒ කිසිවක්ම නැහැ. මේ කතාව මහා ශුන්‍යතාවයටයි එන්නේ. මේ සිතින් නිදීමයි නිවන කියන්නේ. නිවන් මඟ. ඒ සඳහා අප මේ සත්‍ය දැනගන්න ඕනේ. අවිද්‍යාව තුලයි සංඛාර හැදෙන්නේ. ඒ නිසයි විඥානය හැදෙන්නේ. සංඛාරපච්චය විඥාන විඥානපච්චය නාම රූප. විඥානේ දැන ගැනීම තමයි සලආයතන කියන්නේ. විඥානපච්චය නාම රූප. නාම රූප ගැට ගැසීම බාහිර හැඩතලයට ශබ්දයකට ගැසීම. ඒ නිසා නාම රූපච්චය සලආයතන. සලආයතන වෙනවා කියන්නේ ඒ ඇස අරලා බාහිර බලනකොට බාහිර ප්‍රසාදවත් වීම දැන ගැනීම. මෙතන තියෙනවා චිත්ත නියාමයක්. ඒක දැනගන්න. කම්ම නියාම, ඊතු නියාම, බීජ නියාම, චිත්ත නියාම, නියාම ධර්ම නියාම ධර්ම පහක් ගැන පංච නියාම ධර්ම බුදුන් වහන්සේ දේශනා කරනවා. මේ සිත හැදෙන හැටි. සිත මේ කයත් නෙමෙයි, බාහිරත් නෙමෙයි. සිත බාහිරට අයිතිත් නැහැ, කයට අයිතිත් නැහැ. හැබැයි ආලෝකයක් නැතුව පේන්නේ නැහැ වගේ, බාහිර නැතුව සිතකුත් නැහැ. සිත බාහිර දෙයක් දටගන්නේ පොතක් දටගන්නේ එතනයි මෙතනයි අතර ඒ හටගත්ත මෙතනත් සිතක් නැත්තම් බාහිරත් සිතක් නැත්තම් සිත මේ අතර අන්තරීක්ෂයේ අන්තර්වික්ෂයේ එතනයි මෙතනයි අන්තරේ ඒ අතර විශ්වය සිත හටගන්නේ අපි එහෙම කිව්වට මේකේ තනක් දෙයක් පනවන්න බෑ හුදෙක් මේ කතාව වෙනස්ම ස්වභාවයක් ගන්නවා කෙනෙක් දෙයක් නැති තැන ආත්මීය ස්වභාවයට අනාත්මීය ස්වභාවයට එනවා. මේ මොහොතේ සිතට එන අරමුණේ සත්‍ය දකිනා කියනකට එයා දකින්නේ යාගේ හිතම කියලා දැනගන්න. බාහිර දෙයක් නෙමෙයි. ඒතර ඒක නා බාහිරින් මිදෙනවා. ඒක නා සත්‍ය අවබෝධ කරගන්නවා. මේක නුවණින් දකින්න ඕනේ. ඒ සත්‍ය හැමෝම දැනගන්න ඕනේ. හැමෝම කතා කරන්න ඕනේ. අපි හංගගෙන හිටියා කියලා රහස් විදියට තද කරගෙන හිටියා කියලා පළක් නැහැ. කාටවත් එකෙන් පළක් නැහැ. මේව හුදෙක් දකින්න මේ සිත තමන්ගේ සිතම. බාහිර අපි හිතන දේ බාහිරට ඇති නැහැ. සත්‍ය දකින්න. සත්‍ය තුලින් ඔබ මෙලව සියල්ලම මායාවක් බව අවබෝධ කරගනිවි. සියල්ලෙන් මිදුණු තැන මහා සම්මා දිට්ඨියටපත් වේ. ඒ සම්මා දිට්ඨිය ආර්ය භූමියේ ආරෂ්ඨාංග මාර්ගය. සම්මා දිට්ඨි සම්මා වාච සම්මා කම්මන්ත සම්මා වායාම සම්මා ආජීව සම්මා සති සම්මා සමාධි. ඉතින් මේ සම්මා දිට්ඨිය තමයි පෙරට කරගෙන තියෙන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ සත්‍ය දකින්න ඕනේ. කල්‍යාණ මිත්‍රෙක් වගේ ඒ සත්‍ය දැනගන්න. එවිට තමන්ට සත්‍ය ලෝකේ සැබෑ වෙනවා. සම්මා දිට්ඨි. සම්මා කම්මන්ත. ගේ කර්මාන්ත ආජීවයේ ජීවිකාව ව්‍යායාම සියල්ලම. ඒ සියල්ලම මිදුණු තැනකයි තියෙන්නේ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා ආජීව සම්මා සංකප්ප සම්මා
වායාම, සම්මා සති, සම්මා සමාධි. සම්මා සති, සම්මා සමාධි මේ සිත එනේන අරමුණේ දැකීමම සත්‍ය, දැකීමම සතියක් බවට පත් වෙනවා. සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන්නේ මේ කාරණාමයි. පංච ඉන්ද්‍රිය ධර්ම. පංච ඉන්ද්‍රිය ධර්ම සද්ධා කියන්නේ සත්‍ය දකිනවා, වීරිය කරනවා, සිතට හැම මොහොතකම සත්‍ය පෙන්වනවා. සද්ධා, වීරිය, සතිය ඒක දැකීම, ඒ එන අනිමිත්ත සත්‍ය දකින විට ඒ අනිමිත්ත බවට පත් වෙනවා. අනිමිත්ත ශුන්්‍යත ඒ මහ ශුන්‍යතාවයට පත් වෙනවා. අප්‍රණීත වෙනවා. ඒ චේතෝ විමුක්තියයි නිවන් මඟ. මේ මනාකොට නුවණින් දැකිය යුතු වෙනවා. මේ කාරණේ බැලු බැලමට කැඹුරුයි වගේ දැන්නට ඇත්තට මේ කාරණේ හරියට මෙනෙහි කරොත් මේ පරම සත්‍යයක්. හේතුඵල ධම ගැන යමක් අපි කතා කරත් හේතුව නිසා හටගන්න ඵලය කොහොමද? හේතුව Taman සත්‍ය නොදැනීම. අවිද්‍යාව. ඵලය කොහොමද? බාහිර දෙයක් හමු වීම. සමුදේ. සමුදේ බාහිර දෙයක් අටගත්තොත් ඒක දුකක්මයි. පොතක් අටගත්තොත් ඒ පොත දුකක්මයි. සැප දුක්ඛං දුක දුක්ඛං බුදුන් වහන්සේ දුකේ ප්‍රපද තමයි සැප දුක කියන්නේ. දෙකම දුකක්මයි. වේදනාවක් විඳීමක්. ඉතින් මෙතන නුවණින් දකින්න ඕනේ හේතු කියන්නේ මේ අවිද්‍යාව නොදන්නකම, ඵලය කියන්නේ බාහිරට ගිය සිත. හැබැයි බාහිරට නොගිය පජානාති අවබෝධ කරගත්තොත් මේ විඥානේ දැන ගැනීම බාහිර නෙමෙයි, මගේ හිතමයි කියලා. ඒ වේදනා සංඥා සංකාර විඳීම් හැදිරීම් දැන ගැනීම ඔස්සේ එන ස්කන්ධයනේ අපි ඒකට කියන්නේ. භාෂාව කොයි විදිහට තිබ්බත් පැහැදිලි කිරීමයි වැදගත් වන්නේ. නිවැරදිව පැහැදිලි කළ යුතුයි මේ කාරණා. හේතුඵල ධහම තුළ කිසිවක් හම්බ වෙන්නේ නැහැ. මේ මොහොතේ හේතුව නිසා හටගත්ත ඵලෙ, ආලෝකය නිසා හටගත්ත ප්‍රතිබිම්බය ආලෝකය නැති විට නැති වෙලා යනවා. එතන කොහෙන්ද පුජ්‍යලේක ආත්මයක්? එහෙම දෙයක් නැහැ. ධර්මයේ අනාත්මස. ඒකයි මේ අනිමිත්තයි මේ ධර්මයේ නිමිත්තක් පොතක් කියලා දෙයක්වත් හම්බ වෙන්නේ නැහැ. නිමිත්තක් හම්බ වෙන්නේ නැහැ. දරුවගේ දොර වතු පිටිය හැමදේම නිමිති. පොත නිමිත්තක්. මේ මගේ ඇඳුම ගවුම හැමදේම නිමිති. මේ රතු පාට ගව මන් ලස්සන නිමිති. මෙතන නිමිත්තක් හම්බ වෙන්නේ නැහැ. සත්‍ය දකිනවා කියන්නේ සිතට එන අරමුණ ඒ අරමුණේ සත්‍ය පිහිටනවා. ඒ විදිහට මුලින් ව්‍යායාමයෙන් වීරිය කළා. සද්ධා වීරිය, ඒ වීරිය තුලින් එනේන සිත දකින්න ඕනේ. සද්ධා වීරිය සතිය ඒක සත්‍ය දකින්න සතිය සමාධි. සත්‍ය දකින්න සිත ඇති වෙන සමාධිය. සියල්ලෙන් මිදුණු තැනයි. ඒ සමාධි වශයෙන් ලෝකෝත්තර භූමියේදී හමු යන්නේ. ඒ නුවණින් දකින්න ඕනේ මේ මහා නුවණටයි හසු වෙන්නේ මේ කාරණේ. මේ දකින්න තමයි අපි ප්‍රතිපදාවක් වෙනවෙ. බුදුන් වහන්සේ මේ දුක බාහිර දෙයක් හටගත්තොත් දුකක් එතකොට ඔබ දන්නවා සමුදය දෙයක් හටගත්තොත් සමුදය ආර්ය සත්‍ය දෙයක් හටගත්තොත් ඒ දෙයට එක්ව ඇලෙනවා ගැටෙනවා තණ්හාව ඇති වෙනවා. බොහෝ අය ලිඛිත භාෂාවේ පොතපත කියවනකොට හමු වෙන්නේ සමුදය නිර්වචනය කරන්න තණ්හාව කියලා. නමුත් ඒ ඇලෙන ගැටෙන සිත ස්වභාවය තමයි තණ්හා කියන්නේ. නමුත් සමුදය දෙයක් හටගත්තොත් ඒ දෙයට කොහොමවත් ඇලෙනවා ගැටෙනවා. දෙයක් හට නොගැනීමට නම් සත්‍ය දකින්නම් වෙනවා. සම්මාදිට්ඨිය දෙන්නේ නැතන. සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියන පංච ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් වෙනවා. තමන් මේ සත්‍ය දේ දකින්න ඒ සත්‍ය දකින්න මුලින් උත්සාහ කළ වීරියෙන් කරාට පසු ඒ සතිය බවට පත් වෙන සමාධිය බවට පත් වෙන ඒ තුළ ඒ යථාර්ථයක් බවට පත් වෙනවා. සත්‍ය දකින්න හැම දෙයකම සත්‍ය පේන ගන්නවා. අරමුණු කරන්නේ කුමක්ද අරමුණු වෙන්නේ? එහි සත්‍ය දකිනකොට ඒ බාහිරට යන්නේ නැහැ. බාහිරින් මිදෙන කෙනාට බාහිර දෙයක් පූජා කරන්න පින් කරන්නවත් හම්බ වෙන්නේ නැහැ. කර්මයක් පලවන්න බෑ. යම් වේදිතං සංජානාති අසංජානතං විතක්කේති යම් විතක්කේතං ප්‍රජානාති. ඒ පරජානාති කියන්නේ සත්‍ය දකින එකයි. යම් විතක්කේතිතං විජානාති කියන්නේ. ඒ දැන ගැනීම විඥානයේ බාහිරට විජානාති වෙලා. ඒ මොනොත් සසර දුකයි.
සසර කියන්නේ මේ මොහොතේ ඇති වෙන සිත් පරම්පරාව. ඇති වෙනව නැති වෙනව. එයමයි සසර. ඉතින් දකින්න නුවණින් මේ කාරණේ. ප්‍රතිපදාව තියෙන්නේ මෙන්න මේ සඳහායි. අපි හිතමු මුකුත්ම දන්නේ නැති කෙනෙක් මුලින්ම මේ ප්‍රතිපදාව පිටව ගත යුතුයි. කුමන ආකාරයකට මේ සිතේ සත්‍ය දකින්න පුරුදු කරන්නේ. අනේ කෙනා එනේන සිත අපි ඒකයි දකින්න ඕනේ කිව්වේ. සිත දකිමින් මිදෙන ගමනක් තමයි නිවන් මඟ කියන්නේ. ක්ෂණයක් පාසා සිතක් කිපිද නිරුද්ධ වෙනවා. හට ගන්න සිත නිරුද්ධ වෙලා තව සිතක් හට ගන්නවා. ඒ සිතත් ඉපිද නිරුද්ධ වෙලා තව සිතක් හට ගන්නවා. මෙලෙස වේගයෙන් සිත ඉපිද නිරුද්ධ වෙන ආකාරය දකිමින් ඒ දකින්න සිහිය පිටව ගන්න ඕනේ. සිහියෙන් දකින්න ඕනේ මේ දැන් තියෙන්නේ කුමන සිතක්ද කියලා. ඇති වෙන නැති වෙන සිද්ධිය බලා සිටින්න ඕනේ. ඒකට සිහිය නුවණ තියලා සිත ඒ වෙනුවෙන් ලෑස්ති කරන්න ඕනේ. මුලින් ඔබ වීරයෙන් එනෙන සිත් දකින්න ඕනේ. උත්සාහ කරන්න ඕනේ. ඒ තුලයි ඔබට මේ දුක ගෙන දෙන බාහිර තියෙන දේ සත්‍යත්‍ය කියන එක අවබෝධ කරගන්න හැකි වෙන්නේ. ඇති වෙන නැති වෙන සිද්ධිය බලා සිටීම ප්‍රතිපදාවේ පළවෙනි අධ්‍යයනයි. හට ගන්න සෑම සිතකටම සිහිය නුවණ පිහිටවන්න ඕනේ. ඒ සිත් වලට රිංගන්නේ නැතුව ඒ සිද්ධිය හොඳින් බලා සිටින්න ඕනේ. ඒ සිත ලෝභ සිතද, ද්වේෂ සිතද, මෝහ සිතද එහෙම සිතුවිලි වලට රිංගන්න යන්නේ නැහැ බලන්න. සිතට සිහිය පිහිටනවා පමණයි. සිහියෙන් සිත දිහා බලා සිටිනවා. මුලින් ප්‍රතිපදාව වියුත්තේ සිත දැකීමමයි. බාහිරින් සිටින කෙනෙක් ඔබ දිහා බලා සිටිනවා කියලා අර එහෙම ඔබ හිතන්න උපමාවකට අන්න ඒ වගේ සිද්ධියක්. ඔබේ සිතට එන මට දැන් කේන්ති කියලා ඉන්නේ. මෙවැනි සිතක් ඔබට පහළ වුණ බව ඔබ දැනගන්න සිහියේ. මේක රෝසමල. ඒ කියන්නේ සිත. රෝසමල කියලා දෙයක් බාහිර නැහැ කියලා දකින්නේ ඔබේ යථාභූත ඥානේ. සද්ධා වීර්ය කරන්නේ ඒකට. සති සමාධි. ඒක තුළ තමයි ඇති වෙන සමාධි සත්‍ය දකින්න තැන. ශුන්්‍යත අනිමිත්ත අප්‍රණිත චේතෝ විමුක්තියයි ඔබට හමුවන්නේ. බුදුන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරනකොට ධම්මචක්කපවත්තන සූත්‍රයේ ලෝකෙට හෙළි කරන පළවෙනි සූත්‍රය තුළ මනාකොට පෙන්නනවා මේ දුක හටගන්නේ සමුදේ දුක හටගන්න හේතුව නොදන්නකම අවිද්‍යාව. ඒ නිසා අවිද්‍යාව පත්‍ය සංඛාර හටගත්ත බාහිරින් දෙයක්. ඒ දේ සමුදේ දෙයක් හටගත්තොත් ඒ දේ නිසාමයි ඇලෙන්නේ ගැටෙන්නේ දුකක් ඇති වෙන්නේ. ඉතින් මේ සත්‍ය දකින්න තැන තමයි අතරම ප්‍රතිපදාව තියෙන්නේ. දුක්ඛාර සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. ඒ ප්‍රතිපදාව තමන් විසින්මයි සකස් කරගත යුත්තේ. තමන්ගේ සිතෙන් මිදීම සඳහා. සිතින් මිදෙන මඟ නිවන් මඟ කියලා අපි කිව්වේ නිසායි. අන්න ඒ කෙනා සිතේ සත්‍ය දකින්න එකයි ප්‍රතිපදාවේ ඇත්තේ. ඒ සත්‍ය දකින්න කෙනා සිතෙන් මිදෙනවා. බාහිරින් මිදෙනවා. ඒ කෙනා ඇත්තටම විවකසයෙන් ඉන්නේ. අලින් ගැටීම් නැගින්නේ නෑ. බුදුන් වහන්සේ ගින්නකට තමයි ඇත්තටම මේ නිවන් මඟ උපමා කරන්නේ. දරක් තියෙනවා, තිරක් තියෙනවා. දරක් තියෙනවා නම් ගින්න දැල් වෙනවා. මහණෙනි දරක් තිබේ නම්, වියලි ගොමක් තිබේ නම්, වියලි පිදුරුත් තිබේ නම් ඒ ගින්න දැල් වෙනවා. මේ වගේ හේතු ඇති තාක් ඵලෙ තියෙනවා. හේතුව නැති වෙනකොටයි ඵලෙ නැති වෙන්නේ. ඒ හේතුඵල ධාම බාහිරින් හොයන්න බෑ. ඒ හේතුඵල ධාම අපේ සිතේ සමුප්පන්න වෙන හැටි, පටිච්ච සමුප්පාද සිද්ධ වෙන හැටි මේ සිතට අපි ආත්මීය හැඟීම ඇති වෙලා තියෙන්නේ මෙතනයි. මේ සත්‍ය දකිනකොට එක මොහොතෙන් මේක හිතලා දකින්න කියලා අපි හිතුවට ඒක දැනුමක් විතරයි. එදිනෙදා ප්‍රායෝගිකව තමන්ගේ ප්‍රතිපදාව සකස් කරගත්තොත් ඒ ප්‍රතිපදාව තුළ තමන්ට ඒක යථාර්ථයක් වෙනවා. එහෙම වුණොත් තමයි සිතින් මිදීම නිරෝධයක් වෙන්නේ. එහෙම වුණොත් ආශ්‍රව කෙලෙස් ඡය වෙනවා.
සත්‍ය දකින හිතට බාහිරට ඇලෙන්නේ ගැටෙන්නේ නැති සිත කර්මයක් කොතනින් පනවන්නද? මෙන්න මේ සත්‍ය දකින්න ඕනේ. ඒ සත්‍ය දැකීම ඊටම වැදගත්. අපි මේ කතා කරේ නිවන් මඟ. නිවන් දකින ප්‍රතිපදාව ගැන. ඉතින් පුංචි සිහි කිරීමක් තමයි අපි ඔබට කරේ. ඔබත් මේ කාරණා තව ටිකක් සිහියෙන් නුවණින් දකින්න ඕනේ. ඉතින් ප්‍රතිපදා පළවෙනි අධීර සිත දැකීම තමයි. ඔබේ සිත නුවණින් සිහියෙන් දකින්න උත්සාහ කරොත් ඔබ මේ නිවන් මඟ ගමන් කරන කෙනෙක්. අපි හිතමු ඔබට කේන්ති ගිහිල්ලා එහෙම නැත්නම් අපි හිතමු ඔබට කවුරු හරි බනිනවා කියලා. අපි හිතමු ඔබට කවුරු හරි හොඳ කියනවා කියලා. අපි හිතමු ඔබ සතුටින් කියලා. මේ කොහොම සිතක් වුණත් ඒ මොහොතේ ඔබේ සිත දිහා සිහිය නුවණ පිහිටවන්න ඕනේ. සිත දැකීම ඊටාම වැදගත්. ඔබේ සිත ඔබට පේන එකයි වැදගත්. ඔබේ සිත ඔබ දකින එකයි අත්‍තරම මේ සිහිය පවත්වනවා කියුවේ අපි. ප්‍රතිපදාව අපි පළවෙනි අධීර මේ විදිහට සිත දකින්න කියලායි කතා කරන්නේ. නමුත් අපි දෙවෙනි අධීරයේදී ඒ එන අරමුණේ සත්‍ය දකින්න උත්සාහ කරන්නේ. හැබැයි මේ සිත මේ තාක් අපි සිත කියන ඒ විදිහට හැම දෙයක්ම කරන්නේ සිතේ වහලෙක් වගේනේ. සිත වෙනයි සිහිය වෙනයි කියලා හැබැයි ඔබට මෙහෙම දකිනකොට සිතට සිහිය පවත්වනකොට ඔබට දැනෙයි. සිත වෙනයි සිහිය වෙනයි කියලා තේරුනේ සිතමයි මම. ඔබට තේරුනේ සිතමයි මම කියලා. ඔබ හිතුවේ සිතමයි තමන් කියලා. නමුත් මෙහෙම සිත සිහිය පවත්වුවොත් ඔබට දැනේ සිත වෙනයි සිහිය වෙනයි කියලා. ඔබට නොතේරුණාට මෙතන ගැඹුරු විදර්ශනා භාවනාවක් තියෙනවා. සිත වෙනයි සිහිය වෙනයි. ඔබට මලක් පේනවා. ඒ සිත දකින්න. මල දකින හිත දැන් පොත දිහා බලනවා. ඒ සිත දකින්න. පොත දකින හිත දැන් බිත්තිය දිහා බලනවා. ඒ සිත දකින්න. බිත්තිය දක්‍යපු හිත දැන් පුටුව දිහා බලනවා. ඒ සිත දකින්න. පුටුව දැකපු හිත දැන් බිම බලනවා. ඒ සිත දකින්න. දැන් ශබ්ද සිතක් ඇති වෙනවා. ඒ හිත දකින්න. දැන් කපුටෙක් කෑ ගහනවා ඇහෙනවා. ඒ හිත දකින්න. දැන් හුළඟ අතුසෙල වෙනවා ඇහෙනවා. ඒ හිත දකින්න. දැන් සුවඳක් දැනෙනවා. ඒ සිත දකින්න. ඒ වගේම මෙන්න මේ විදිහට ඔබට එන සෑම සිතක්ම දකින්න ඕනේ. ඔබ කෑම කනකොට රස දැනෙනකොට ඒ සිතක් දකින්න. ඔබේ ඇඟට රස්නි දැනෙනකොට සීතල දැනෙනකොට ඒ හිතක් දකින්න ඕනේ. ඒ වගේම ඔබට පරණ දෙයක් මතක් වෙනකොට ඒ හිතක් දකින්න. අනාගත කාරණයක් සිහි කරනවා නම් ඒ හිතක් දකින්න. මේ විදිහට ඇස කන දිව නාසය කය මන කියන මෙන්න මේ ආයතන හය හරහා එන අරමුණු සිහියෙන් නුවණින් දකින්න ඕනේ. ඒ දකින්න සිහිය පවත්වන්න ඕනේ. සිත දිහා බලා සිටින සිහියක් නුවණත් ඊටාම වැදගත්. මෙලෙස සිත දකින්න විට මුලින් සිත දකින්න ටිකක් අපහසු වෙයි. නමුත් ඔබ ඒක පුරුදු කරන්න ඕනේ. ඒ නිසයි ප්‍රතිපදාව වැදගත් වන්නේ. සිතට සිහිය නැතුව කටයුතු සිදු වෙනවා. එක සිතක් දකින විට සිත් 10ක් ගිහිල්ලා ඉවරයි. සිත වේගයෙන් හටගෙන නිරුද්ධ වෙනවා. සිත හඳුනා ගන්න කාලයක් ඉතුරු වෙන්නේ නැහැ.
ඇත්ත ඒකයි. නමුත් වැටි වැටි නැගිටින පුංචි දරුවෙක් වගේ මතක් වුණු වෙලාවටවත් මේ සිත දකින්න උත්සාහ කරන්න ඕනි. මුලින් මේ කාරණා සිද්ධ වෙන්නේ එහෙමයි. මේ බැලුමට පහසු වගේ දැනුණාට මේක ටිකක් අසීරුයි. හිත විසිරෙනවා. හැම මොහොතෙම පිට යනවා. ඔබ වීරයෙන් තමයි මුලින් මේ කටයුත්ත කරන්නේ. හිත විසිරෙන ස්වභාවය සාමාන්‍ය දෙයක්. මේකත් හරියට අර ගලන ගඟ දිහා බලා සිටනවා වගේ. සිත ගලනවා. සිහියෙන් නුවණින් ඒ සිත් දිහා බලා සිටනවා. සිත් ඇති වෙනවා නැති වෙනවා. ඒ දිහා බලා සිටිනවා. වැස්ස වහිනවා ගඟ ගලනවා අවුව පායනවා සුළඟ හමනවා. සිතුවිලිත් ගලනවා. ගලන ගඟක් නැහැ. අතට අහු වෙන්නේ වතුර ටිකක්. වහින වැස්සක් නැහැ අතට අහු වෙන්නේ වතුර ටිකක්. පායන අවුවක් නැහැ. අතට අහු වෙන්නේ රස්නයක්, දැනෙන්නේ රස්නයක්. හමන සුළඟක් නැහැ දැනෙන්නේ තද ගතියක් ඇඟට. සිතුවිලි සසරක් නැහැ. මේ මායාව දකින්න නුවණින්. සිතත් මායාවක්මයි. මේ සියලුම මායාවන් සම්මුති ප්‍රඥප්ති තියෙන්නේ හැඟීම අපිට ඇති කරනවා හැඟීම. අතර මෙහෙම තියෙන දෙයක් නෑ. මේ මොහොතේ හේතු නිසා අටගෙන නැති වෙනවා. සීතල කොහෙද තියෙන්නේ? උණුසුම කොහෙද තියෙන්නේ? තද ගතිය කොහෙද තියෙන්නේ? සිව්මෙලි බව කොහෙද තියෙන්නේ? ඒ පටවි තද ගතිය, උණුසුම, සීතල මේ කියන ඒවා අපේම සිතුවිලිමයි. නමුත් මේක ඊටාම ගැඹුරුයි. ප්‍රතිපදාව පළවෙනි අධ්‍යයර දැන් පැහැදිලි සිත දැකීම පවණයි. සිත වෙනයි, සිත දකින්න සිහිය වෙනයි කියලා. මෙතනදී ඔබටම සිතේ ස්වභාව දෙකක් දැනෙන්න ලැබෙනවා. හරියට දෙන්නෙක් වගේ හැඟීමක් ඔබට ඇති වෙනවා. එහෙම නේද? මම වෙනයි සිහිය වෙනයි කියලා නේද දැනෙන්නේ? අන්නේ නුවණින් දැකීම ඊටම වැදගත්. මම වෙනයි සිහිය වෙනයි විඥානය වෙනයි විඥානය දකින්න ප්‍රඥාව වෙනයි. මෙන්න මේ දැකීම ඇති විය යුතුමයි. සිතෙන් මිදෙන්න නම් සිත හැදෙන හැටි දැනගත යුතුමයි. ප්‍රතිපදාව දෙවනි අධ්‍යයන ඊටම වැදගත්. ප්‍රතිපදාව තුළින් තමයි සිතේ සත්‍ය ස්වභාවය දැකිය හැකි වන්නේ. ඒ නිසාම ප්‍රතිපදාව ඊටම වැදගත් වෙනවා. ප්‍රතිපදාව දෙවෙනි අධ්‍යයනයේදී ඔබ සිත දැකීම අනිවාර්යයි. පළවෙනි අධ්‍යයන අතහැරලා දෙවෙනි අධ්‍යයනයට යන්න බෑ. මේ අධ්‍යයන වලට වෙන් කරාට මේ එකම සිතේ කතාවක් කියන්නේ. නමුත් ඒක දැකීමේ පාසුව සඳහා අපි මෙහෙම වෙන් කරලා පෙන්නන්නේ. නමුත් සිත දකින්න ඕනනේ. සිතට සත්‍ය දකින්න. නමුත් ප්‍රතිපදාව දෙවෙනි අධ්‍යයන සිතේ සත්‍ය දැකීම කියලා අපි කියවා. සිත දකින ආකාරයේ ගැඹුරින් ගැඹුරට යනවා. ඒ අනුව ප්‍රතිපදාව අධ්‍යයන වලට වෙන් කරලා තියෙන්නේ. අපිමයි එහෙම සරලව ඔබට පෙන්වන්න ඕන නිසායි එහෙම කරේ. අධ්‍යයන වලට වෙන් කරලා අර කමටහන් මාරු කරනවා වගේ මුලින් අර සිහිය පවත්වපු හිත දැකපු ආකාරය තවත් ටිකක් විනිවිද දකින ආකාරයට ගැඹුරුන් දකින ආකාරයට දැකීමයි ප්‍රතිපදා දෙවෙනි අධ්‍යයන. එකවර සියල්ලම ගලප ගන්න නවක යෝගාවචරයකට බෑ. ඒ නිසා මෙලෙස අපි හිතුවා සරලව වෙන් කරලා පෙන්නන්න. මේ කමටහන් වගේ තමයි. අපි ටිකක් කල් සිත දකින්න ඕනි. ඒක පුරුදු වෙන්න ඕනි. ඊට සිත පේන්න ගන්නවා. ඊට පස්සේ එන සිත සත්‍ය දකින්න ඕනි. සිතේ සත්‍ය ස්වභාවයයි හැබැයි මෙතනදී වැදගත් වෙන්නේ. අතරම කිව්වොත් ප්‍රතිපදාව
කියලා එහෙම වෙන් කරන්නේ නැතුව අපි මේවා එකටම දකිනවා නම් තමයි හොඳ. මේ සිතේ සත්‍ය දකිනවා කියන කාරණාවට આવත් හරි. මේ විදිහට අපි ලියලා බලන්නේ සිත හොඳින් මනාකොට දකින්න උත්සාහ කරන එකින් එක ලියලිය අර නූල් බෝලයක් නූල හිමින් ලියා ගන්නවා වගේ සිත දකින්න උත්සාහ කරන සිතෙන් සත්‍ය දකින්න උත්සාහ කරන. අතර මේම දකිනකොට සිත කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. සිත කියලා දෙයක් නැති බවයි වැටහෙන්නේ අපට. නමුත් මේක එහෙම කිව්වා කියලා එකපාරටම කෙනෙකුට ප්‍රත්‍යක්ෂ වෙන්නේ තේරෙන්නේ ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනි මේ සිත මායාවක් බව. ඒ සිත කියලා දෙයක් නැති බව. එවිටයි ඔබ සම්මා දිට්ඨියට වැටෙන්නේ. පැමිණෙන්නේ ආර්ය භූමියට. සිත තියෙන තාක් ආත්මීය හැඟීමක් තියෙනවා. ඔබ ප්‍රතිපදාව මේ දක්වා රැකපු ප්‍රතිපදාව සිත දකින්න එක ඒ සිත දිහා බලා සිටපු ආකාරය. ඒ ප්‍රතිපදාව දෙවෙනි අධ්‍යයනයේදී ඒ එන සිතේ සත්‍ය දකින්න තැන. ඒ සිතට සත්‍ය පෙන්වන තැන. මෙතනදී සත්‍ය ඥානය වැදගත් වෙනවා. සත්‍ය කියන්නේ කොහොමද කියලා දැනගන්න එක. ඇත්තටම මේ සිතේ සත්‍ය ඥානෙ දර්ශන සමපත්තිය කිව්වත් හරි. ඇත්තට මේ සිත හටගත්ත තැන මේ මොහොතේම හටගෙන නිරුද්ධ වෙන පවතින සිතක් නැහැ. අන්නේ සිතට සත්‍ය පෙන්වන්න ඕනේ. කොහොමද මේ සිත සත්‍ය කියලා දකීමයි. දෙවෙනි අදියර. ඒ සඳහා හටගන්න සිත හටගත් තැනම දැකීම. ඒ මොහොතේම දැකීම ඉතා වැදගත්. මෙතනදී සිතේ සත්‍ය ඔබ දකිනම් පමණයි ඔබට එන සිතට පෙන්විය හැකි වන්නේ සත්‍යය. සිතේ සත්‍ය කුමක්ද? සත්‍ය ඥානය. එහෙම නැත්නම් දර්ශනය. මෙන්න මෙතනදී සත්‍ය ඥානය ඇති උටයි කෘත්‍ය ඥානය බුදුන් වහන්සේ පෙන්වන්නේ. කෘත්‍ය ඥානය ඇති උටයි කෘතඥානය. ඒ පංචවිධානිසංස හිමිවන්නේ. ඵලයක් හමුවන්නේ. ඒ කෘත්‍ය ප්‍රතිපදාව තුළයි. අපි ගත්තොත් මේ පොත කියන කාරණාව පොත කියන ඒ ප්‍රඥප්ති සම්මුතිය අපි මේ සත්‍ය ඥානය බොහොම සරල පොඩ්ඩක් අපි ඉදිරිපත් කරන්න බලන්න. පොත කියන ප්‍රඥප්ති සම්මුති නාමයේ එන්නේ පෙර මතකේ. ඇහැට ආවේ හැඩතලයක්. ඒ හැඩතලේ තිබුණේ නෑ පොත්. පොත කිව්වේ නෑ මම පොත කියලා. ඇහැට ආවේ වර්ණ ටික. අතට දැනුනේ තද ගතියක්. නාසයට ආවේ ගන්ධයක්. දිවට දැනුනේ රසක්. දැන් කොතනද පොතක්? පොතක් තිබුණේ ආයතන පහටම. මේ පොත හැබැයි හමු වෙලා නැහැ. ඒ ආයතන වලින් ලැබුණු නිමිත්ත පෙර මතකයට ගලපලා පෙර සංඥා වලට ගලපලා ඒ මනෝවිඤ්ඤාණය දැන ගැනීම ඇති වෙන තැන ස්කන්ධය පනවන්නේ වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියලා. ඒ හරහා දැන ගැනීම සිද්ධ වෙන්නේ. එයත් ඔබේ අවබෝධය සඳහා ස්කන්ධ කියලා පනවන්නේ. ඒ අනුව විඤ්ඤාණය දැන ගැනීම පෙර මතකයේ අනුවයි සිද්ධ වෙන්නේ. ඇත්තටම අපි හැම සිතක්ම මේ මොහොතේ ගත කරන්නේ අතීතයක්මයි. පොත කියන සංඥාවට අතර බාහිරෙන් පොතක් හම් වෙන්නේ නැත්නම් බාහිරට ගැට ගැහෙන්නේ නැත්නම් දැන් පොත කියලා තිබුණද නැහැ. ස්පර්ශයෙන් ආවේ ප්‍රතිබිම්බයක් කඩතලයක්. අසත් රූපයක් නිසා හටගත්ත දැන ගැනීම තින සංගති පස්සෝ පසපච්ච වේදනා යම් වේදිත සංජානති සංජානතා විතක්කේති යම් විතක්කේතම් ප්‍රජානාත් සත්‍ය දකීම. අපි සත්‍ය දකින්නේ පේනව නෙමෙයි හිතනවා කියලා.
අපි හිතන දේ බාහිර තියනවා කියලා අපි හිතන බවයි සත්‍යය.